හොඳයි ළමයි අපි එතකොට accounting වල වැදගත්ම අභ්‍යාසය කරලා ඉවර වුණා ගිය සතියේ මම හිතන්නේ දිත්ත සටහන් ගනුදෙනු 30කට වැඩි ප්‍රමාණයක දිස්ස සටහන් අපි ලිව්වා. එතකොට අපි මෙච්චර මේ සති දෙක තුනක්ම කළේ ගනුදෙනුව දුන්නම උදාහරණයක් විදියට ලී බඩු ගත්තා 5000යි. එතකොට ගනුදෙනුව දුන්නම අපි කරේ දිත්ත සටහන ලිව්වා. එතකොට ගනුදෙනුව දෙනකොට අපි ලියනවා මේ ගනුදෙනුවේ දිත්ත සටහන. එතකොට ලී බඩු ගත්තොත් අපි දන්නවා මුදල් ගිණුමට බැර 5000යි ලී බඩු ගිණුම හර 5000යි. ඕකනේ දිස්ස සටහන නේද? එතකොට අපි මෙච්චර දවස් කරේ ගනුදෙනුව දුන්නම දිත්ත සටහන ලියපු එක. දැන් මම යනවා කන පිටට යන්නේ අනිත් පැත්තට. මෙච්චර වෙලා කරේ ගනුදෙනුව දුන්නම දිස්ස සටහන ලිව්වා. දැන් අනිත් පැත්තට ලියනවා දිත්ත සටහන දීලා ගනුදෙනුව ඉල්ලනවා. එතන මේක තමයි ඉල්ලන්නේ. එතකොට දිත්ත සටහන බලලා ගනුදෙනුව කියන්න ඕනේ. ඉතින් මහා දෙයක් නෙමෙයිනේ. නේද? මේක බලපුවම තේරෙන්න ඕනේ මුදල් බැර වෙලා කියන්නේ මුදල් අඩු වෙලා නේද? මුදල් හර වුණොත් නේ මුදල් වැඩි වෙන්නේ. මුදල් බැර වෙලා කියන්නේ මුදල් අඩු වෙලා. ඒ කියන්නේ ලාච්චුවෙන් මුදල් ගියා. එතකොට ඇයි ලාච්චුවෙන් එළියට මුදල් ගියේ? නේ? එතකොට එළියට ගිහිල්ලා ඇතුළට ඇවිල්ලා තියෙන්නේ ලී බඩු. ඒ කියන්නේ ලී බඩු කියන්නේ වත්කමක් නේ. වත්කමක් හර වෙනවා කියන්නේ වැඩි වෙනවනේ. ලී බඩු වැඩි වෙලා. අන්න ඒක කරගන්න දැන් දැක්කම තේරෙනවා මොකද්ද කියලා. එතකොට මේක බලලා කියන්න පුළුවන් වෙන්න ඕනේ ගනුදෙනුව. ලී බඩු මිලදී ගත්තා කියලා. දැන් උදාහරණයකට තව එකක් අපි කරොත් දැන් මේක ලියනකොටම අහු වෙනවනේ වැඩි. ප්‍රාග්ධන ගිණුම කියනකොටම මොකද්ද? ප්‍රාග්ධන හේතුව කියන එක තේරෙනවනේ නේද? ප්‍රාග්ධන ගිණුම බැරණේ අනිවාර්යයෙන්ම අපි හිතමුකෝ 60000ක් කියලා. අනිවාර්යයෙන්ම ප්‍රාග්ධන යොදලා කියලා තේරෙන්න ඕනේ. හැබැයි තාම කියන්න බෑ මොනවද යෙදුවේ කියලා. මෙතන මුදල් ආවනම් අන්න ඔයගොල්ලෝ දන්නවා එතකොට මුදලින් ප්‍රාග්ධන හේතුව කියලා ලියන්න ඕනේ නැහැ නේ. නිකම්ම ලියන්න පුළුවන් ප්‍රාග්ධන හේතුව කියලා. නිකන් හරි මෙතනට આવොත් මෝටර් රථ කියලා. එතකොට මෝටර් රථනේ හර වෙන්නේ. එතකොට මෝටර් රථයක් ප්‍රාග්ධනයේ වශයෙන් යොදලා. අන්න එහෙම. එතකොට අපි දැන් කරන්න යන්නේ දිත්ත සටහන දුන්නම ගනුදෙනුව හොයන එක. අපි ලියාගමු අභ්‍යාසය මෙන්න මෙහෙම. ලියා ගන්න පහත දැක්වෙන්නේ සිසිරගේ ව්‍යාපාරයේ පහත දැක්වෙන්නේ සිසිරගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු වල බලපෑම නිසා පහත දැක්වෙන්නේ සිසිරගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු නිසා ඇති වූ බලපෑම දිත්ත සටහන් ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමකි. පැහැදිලිනේ? පහත දැක්වෙන්නේ සිසිරගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු නිසා ඇති වූ බලපෑම දිත්ත සටහන් ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමකි. ඒ කියන්නේ දිස් සටහන ඔයගලන්ට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කිරීමකි. ඒ එක් එක් ගනුදෙනුව නම් කරන්න. දිත්ත සටහන දීලා ගනුදෙනුව ඉල්ලනවා. ඒ එක් එක් ගනුදෙනුව නම් කරන්න. දැන් මම කියලා දෙන්නේ නැහැ. මගේ වැඩ ඉවරයි. ඒ එක් එක් ගනුදෙනුව නම් කරන්න. ඔන්න පළවෙනි එක. මුදල් ගිණුම හර 50000යි ප්‍රාග්ධන ගිණුම බැර 50000යි.
දැන් උත්තරේ ලියලා ඉවර වෙන්නත් ඕනේ. මුදල් ගිණුම හර එක මුදල් ගිණුම හර 50000යි අනිවාර්යයෙන්ම තේරෙන්න එපා මුදල් වැඩි වෙලා මුදල් ලැබිලා කියලා නේද? ප්‍රාග්ධන ගිණුම බැර 50000යි. බැර 50000යි. ඔයගලන්ට තියෙන ගනුදෙනුව ලියන්න එක්ක යටින් මම හිතනවා මෙතනින් ලිව්වනම් හොඳයි කියලා එහා පැත්තෙන්. ඉත තියෙනවනේ. ඒතකොට මෙතනින්ම පටන් අරගෙන ලියන්න එහෙම කරුණක් දාලා ඒතර රූල් දෙකක් තියෙනවනේ ඉත ලියන්න. එක රූලක් දැන් නෑ ඔය චූටි උත්තරයක්නේ. මුදල් ගිණුම හර 50000යි ප්‍රාග්ධන ගිණුම බැර 50000යි. උත්තරේ එහා පැත්තෙන් ලියන්න තියෙන්නේ දන්නවනේ මොකද්ද කියලා ගනුදෙනුව. මුදලින් ප්‍රාග්ධනය යෙදුවා කියලා ලියන්නත් පුළුවන්. ඉතින් මුදලින් කියලා ලියන්න ඕනේ නිකම්ම ලියන්න පුළුවන්. ප්‍රාග්ධනය යෙදුවා 50000යි කියලා. අපි දන්නවනේ නිකම් ප්‍රාග්ධනය යෙදුවා කියලා දුන්නොත් ඒ යොදලා තියෙන මුදල් කියලා තමයි අපි හිතන්නේ. මුදල් නොවන දෙයක් දුන්නොත් කියන්න ඕනේ. ලී බඩු යෙදුවා ප්‍රාග්ධනය වශයෙන්. මෝටර රථයක් යෙදුවා ප්‍රාග්ධනය වශයෙන්. හැබැයි මුදල් යෙදුවොත් විශේෂයෙන් කියන්න ඕනේ නැහැ. සර් 5000ද 50000ද? sorry ඕන එකක් කමන්නේ 50000යි. අර ලොකු ගාණක් දෙන්න ඕන නිසා මම දැම්ම තමන් දාගත් කැමති ගාණක් දාගන්න පුළුවන්. ඉතින් ඒක මම දාලා තියෙන්නේ 5000යි මම අතට ලිව්වේ නැහැ 50000. මගේ තමයි වැරද්ද. ඔන්න මම 50000 කරා 5000 තිබ්බත් කමන්නේ. ඒතර ඔක්කොම උත්තර වලට 5000 තියෙන්න ඕනේ. තේරුණා නේද කියපු එක? එතකොට මුදලින් ප්‍රාග්ධනය දුවා කියලා ලියන්නත් පුළුවන්. ඉතින් මේ වචන ටිකවත් පාවිච්චි කරන්න ඕනේ නැහැ. මුදල් යෙදුවොත් නිකම්ම ප්‍රාග්ධනය දුවා කියලා ලියන්න පුළුවන්. හරි. දෙවෙනි එකට අපි යමු. දෙක බලනකොට ඔක්කොම ටික කියලා දීලා වගේ. ඔක්කොම ඉතින් කියලා දීලා ඉවරයි. මුදල් ගිණුම හර 15000 sorry ලී බඩු ගිණුම හර 15000 මේක ලියනකොට මෙතනින්ම තේරෙන්න ඕනේ වැඩි මම කියන්නේ. එකක් ලියනකොටම යමක් තේරුම් ගන්න පුළුවන් නම් හොඳයි. ලී බඩු කියන්නේ වත්කමක් නේ වත්කමක් හර වෙනවා කියන්නේ වැඩි වෙලානේ. ඒ කියන්නේ ලී බඩු ව්‍යාපාරයට ඇවිල්ලා තියෙනවා. එතකොට කල්පනා කරන් අනිත් එක දෙන්නේ නැතුව අපිට හිතන්න බෑ කොහමද ආවේ අපි සල්ලි දීලා ගත්තද අයිතිකාරයා දුන්නද ඒක විතරයි ලියන්න බැරි නමුත් ලී බඩු ව්‍යාපාරයට ඇවිල්ලා තියෙනවා කියලා හිතන්න පුළුවන් ඒක හිතන්න ඕනේ මම කියන්නේ ලී බඩු ගිණුම හර කියන්නේ ලී බඩු වැඩි වෙලානේ ලී බඩු ගිණුම හර මුදල් ගිණුම බැර දැන් කතාව තේරෙනවනේ මොකක්ද කියලා මුදල් ගිණුම බැර මුදල් අඩු වෙලා 15000ක් ලාච්චුවේ ලී බඩු වැඩි වෙලා ව්‍යාපාරේ සල්ලි එළියට ගිහිල්ලා ලී බඩු ඇතුළට ඇවිල්ලානේ. එතකොට ගනුදෙනුව පැහැදිලිනේ. ලී බඩු මිලදී ගත්තා 15000යි. මේවා ලේසි දේවල් අමාරු වැඩ නෙමෙයි. මේ වෙනකොට හරි සිම්පල් දේවල් වෙන්න ඕනේ. ඊට පස්සේ මම කියලා දෙන්නේ නැහැ. දැක්කම තමයි තේරුම් ගන්න පුළුවන් වෙයි. චුටි චුටි උදව් කරන්න. තුන්වෙනි එකට අපි යනවා ණය ගැති ගිණුම හර මෙතනින් අහු වෙන උත්තරයක් දාලා විකුණුම් ගිණුම බැර ගාන තියනවා ළමයි 5000 එතකොට මොලේ තියෙනවා නම් උත්තරයට අග්ගාලා දෙන්න පුළුවන් මම විකුණුම් ගැන කියලා දුන්නා ව්‍යාපාරයේ බඩු විකුණන්න පුළුවන් ක්‍රම දෙකයිනේ ළමයි තියෙන්නේ එකක් අත්පිට විකුණුම් අනිත් එක ණයට විකුණුම් කියලා දුන්නානේ නේ කොහොම වික්කත් විකුණුම් ගිණුම බැර නේ අත්පිට වික්කත් විකුණුම් ගිණුම බැර ණයට වික්කත් විකුණුම් ගිණුම බැර එහෙනම් දැන් තේරෙනවනේ කොහොමද අත්පිටද විකුණලා තියෙන්නේ මුදලටද විකුණලා තියෙන්නේ මුදලට වික්කනම් ඉතින් එහෙනම් මෙතන මුදල් ගිණුමනේ හර වෙන්න ඕනේ දන්නවනේ දිස්සටාන අත්පිට වික්කොත් විකුණුම් බැර මුදල් හර ණයට වික්කොත් විකුණුම් බැර ණය ගැතිය හර අපිනේ ණයට දුන්නේ ණය ගැතියේ එතකොට ගැනුමුත් එහෙමයි නේ අපිට ගැනුම් කරන්න පුළුවන් ඒ කියන්නේ මුදලට ගැනුම්. එතකොට මුදල් ගිණුමයි ගැනුම් ගිණුමයි. ණයට ගැනුම් නම් ගැනුම් ගිණුමයි ණයිනි ගිණුමයි. දැක්ක ගමන් කියන්න පුළුවන් අපිටද ණයටද කියන එක. එතකොට මේක ණයගති ගිණුම හර විකුණුම් ගිණුම බැර කියලා කියන විකුණලා තියෙන මුදලට නෙමෙයිනේ. ව්‍යාපාරයේ බඩු විකුණලා
හැබැයි මුදලට නම් මෙතන මුදල්නේ තියෙන්නේ. එහෙනම් මේක මුදලට විකුණුනොත් මේක ණයට විකුණුනවා. ඒත් උත්තරේ සමහර අය ණයට බාණ්ඩ වික්කා කියලාත් ලියනවා. ඒකේ ගැටලුවකුත් නැහැ. ගොඩක් හොඳයි. ණයට විකුණුනවා. 5000යි. ඔර මේ ඔක්කොම අපි මේ වෙනකොට කරපු ඒවා. කරලා තියෙන හැම බහුතරයක් ගනුදෙනු වල විසටහන මේ වෙනකොට ලියලා ඉවරයි. හතරවෙනි එක මුදල් ගිණුම විදුලි ගිණුම හර මුදල් ගිණුම බැර. සිම්පල් නේ. 4 විදුලි ගිණුම හර 3000යි මුදල් ගිණුම බැර 3000යි. සිම්පල් නේ. විදුලි ගිණුම හර මුදල් ගිණුම බැර. මුදල් අඩු වෙලා. ඇයි ලාච්චුවේ මුදල් එළියට ගියේ? නේ? විදුලි ගාස්තු ගෙව්වා. ඔව්. විදුලි බිල ගෙව්වා, විදුලි වියදම් ගෙව්වා, විදුලි ගාස්තු ගෙව්වා ඕන එකක් ලියන්න පුළුවන්. ගොඩාක් මම කැමති විදුලිය වියදමක් කියලා අඳුර ගන්නත් එක්ක විදුලි වියදම් ගෙව්වා කියලා ලියවන ගොඩක් හොඳයි කියලා මම හිතනවා. එතකොට වියදමක් කියලා අඳුරගෙන තියෙනවානේ විදුලිය. විදුලි වියදම් ගෙව්වා. රුපියල් 3000යි. ගාස්තු කියලා කිලිව්වත් කමන්නේ විදුලි බිල ගෙව්වා කියලා කියන්නත් පුළුවන්. හැබැයි ගොඩක් හොඳයි මම හිතන්නේ විදුලි වියදම් ගෙව්වා. වියදමක් ගෙවලා. විදුලි වියදම් ගෙව්වා. right. ඔය ටික විතරයි මම කරන්නේ. ඊටු ටික මම ලියාගෙන යනවා. ඔයගොල්ලෝ ඒ විදිහට උත්තර ලියන්න ඕනේ. හරි? විදුලි වියදම් ගෙව්වා. right. මම කතා කරන්නේ මම පහේ ලියාගෙන යනවා. බැංකු ගිණුම හර 2000යි මුදල් ගිණුම බැර 2000යි. පහ බැංකු ගිණුම හර 2000යි බැංකු ගිණුම හර 2000යි මුදල් ගිණුම බැර 2000යි. බෝඩ් එක ලියනවට වඩා හොඳයි මගේ හඬ අහලා ලියන එක. ලේසියිනේ. බැංකු ගිණුම හර 2000යි මුදල් ගිණුම බැර 2000යි. 6 ලියාගෙන ඉන්නේ පස්සේ උත්තර ටික ලියන්න නැත්නම් අර මගෙන් අහගන්න බැරුවෙන් බැංකු ගිණුම හර 1000යි ණය ගැටි ගිණුම බැර 1000යි. හොඳ විස්තරාන. බැංකු ගිණුම හර 1000යි ණය ගැටි ගිණුම බැර 1000යි. දැන් මෙහෙම දිත්ත සටහනක් අපි මේ වගේ දිස්ස සටහනක් අපි මේ ඉස්සෙල්ලා ලිව්වේ අර 30 ඇතුලේ නැහැ මේක අලුත් එකක්. බැංකු ගිණුම හර 1000යි ණය ගැටි ගිණුම බැර 1000යි. 7 මගේ හඬහල ටක් ගාලා ලියා ගන්න. එතකොට බල ඉන්න ඕනේ නෑනේ. යන්ත්‍ර ගිණුම හර 60000යි ප්‍රාග්ධන ගිණුම බැර 60000යි. ඒක ලේසි. යන්ත්‍ර ගිණුම හර 60000යි ප්‍රාග්ධන ගිණුම බැර 60000යි. යන්ත්‍ර ගිණුම හර 60000යි ප්‍රාග්ධන ගිණුම බැර 60000යි. 8 මුදල් ගිණුම හර 15000යි බැංකු ණය ගිණුම බැර 15000යි. මුදල් ගිණුම හර 15000යි බැංකු ණය ගිණුම බැර 15000යි. 8 9 ගැනිලි ගිණුම හර මුදල් ගිණුම බැර. 9 ගැනිලි ඒකත් ලේසි ගිණුම හර 3000යි මුදල් ගිණුම බැර 3000යි. ගැනිලි ගිණුම හර 3000යි මුදල් ගිණුම බැර 3000යි. 10 මම මෙතනින් ලියනවා. ඔයගොල්ලන්ට ඉඳ තියාගන්න. ඔයගොල්ලෝ යටින් යටට ඔයගොල්ලෝ ලියාගෙන යන්න. 10
මුදල් වංචා ගිණුම හර 1000යි හර 1000යි මුදල් ගිණුම බැර 1000යි මේක අපි කරා මුදල් වංචා ගිණුම හර 1000යි මුදල් ගිණුම බැර 1000යි 11 ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර 4000යි ගැනුම් ගිණුම හර 4000යි ණය හිමි ගිණුම බැර 4000යි 12 සර් 9 පේන්නේ. ගැනිලි ගිණුම හර මුදල් ගිණුම බැර right අනිත් එක මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර ගාන 6000යි 13 මුදල් ගිණුම හර බැංකු ගිණුම බැර මුදල් ගිණුම හර බැංකු ගිණුම බැර 4000යි 4000යි 14 සිම්පල් බොල් ණය ගිණුම හර ණය ගැති ගිණුම බැර බොල් ණය ගිණුම හර ණය ගැති ගිණුම බැර ගාන තියෙනවා 1500යි 1500යි තව දෙකක් තියෙනවා මේ ටික සාකච්ඡා කරලා ඒ දෙක ලියමු නැත්නම් අඛණ්ඩ වෙනවනේ 10 වෙනි එක ලියන්න ඇතිනේ මුදල් වංචා ගිණුම හර මුදල් ගිණුම බැර 10 මුදල් වංචා ගිණුම හර මුදල් ගිණුම බැර මුදල් වංචා ගිණුම හර මුදල් ගිණුම බැර 11 ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර 11 ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර 12 මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර 12 මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර 13 මුදල් ගිණුම හර බැංකු ගිණුම බැර 14 ලේසි එකක් නේ බොල් ණය ගිණුම හර ණය ගැති ගිණුම බැර බොල් ණය ගිණුම හර ණය ගැති ගිණුම බැර
ලබන සඳුදා අපිට බොහෝ විට දිස්සටහන් ඉවර කරලා අපිට බ්‍රහස්පතින්දට accounting වල මූලික සටහන් පොත්වලට එන්න අවස්ථාවක් Sir, mic එක mute කරලා. සර් මයික් එක මියුට් කරලා තියෙන්නේ සර්. අපි කතා කරේ මට ඔක හැමදාම වෙනවා. 5 වෙනි එකයි 13 වෙනි එකයි ඔයාලට පේනවා ඇති නේද? විරුද්ධ පැත්ත තියෙන්නේ. ඒකයි මම පෙන්නන්නේ ඔයගලන්ට මට වඩා පේන නැති කියලා ඒ වගේ දේවල් ටක් ගාලා බලපු ගමන් ඔක්කොම ටික ඇහැට. එතකොට මම මේ ඇන්ද මෙතන මේ අපි අපේ ව්‍යාපාරය මේ තියෙන්නේ අපේ බැංකුවේ අපි සාමාන්‍යයෙන් විවෘත කරන්නේ ජංගම ගිණුමක්නේ නේද? අපේ සල්ලි අතේ වැඩිපුර තියෙනකොට අපි බැංකුවේ ජංගම ගිණුමට දානවා. ඒක තමයි අපි කියන්නේ බැංකු ශේෂය කියලා මතක ඇති. අපේ ලාට්වියේ තියෙන සල්ලි තමයි මුදල් ශේෂය. එතකොට බැංකු ශේෂය මුදල් ශේෂය ඔයගොල්ලෝ දන්නවා අපි කෙටියෙන් කියනවා බැංකු සහ මුදල් කියලා. එතකොට බැංකු කියන්නේ අපේ බැංකු ගිණුම, මුදල් කියන්නේ අපේ ලාට්වියේ තියෙන මුදල්. එතකොට බැංකු ශේෂය කියන්නත් පුළුවන් මේකට මුදල් ශේෂය කියන්නත් පුළුවන්. එතකොට බැංකු ශේෂ ගිණුම කියලා ලියුවම සිංහල ගැලපෙන්නේ නැහැනේ. මුදල් ශේෂ ගිණුම කියලා ලියුවම සිංහල ගැල එහෙම ලියන්නේ නැහැනේ අපි. එතකොට ඔය බැංකු ගිණුමෙන් පෙන්නන්නේ බැංකු ශේෂය. අපේ ජංගම ගිණුමේ තියෙන සල්ලි ටික බැංකුවේ තියෙන සල්ලි ටික. මුදල් ගිණුමෙන් පෙන්නන්නේ අපේ ලාට්වියේ තියෙන මුදල් ටික. මුදල් ගිණුමේ ඒ කියන්නේ බැංකු ගිණුමෙන් පෙන්නනවා බැංකු ශේෂය, මුදල් ගිණුමෙන් පෙන්නනවා මුදල් ශේෂය. දෙකම අපේ ජංගම වත්කම. ඔයගොල්ලෝ දන්නවා බැංකු ශේෂය සහ මුදල් ශේෂය. එතකොට අපි අතේ සල්ලි නැත්තම් අතේ සල්ලි වැඩිපුර තියෙනවා නම් අපි බැංකුවට සල්ලි දානවා. අතේ සල්ලි නැති වෙලාවට දාපු සල්ලි ගන්නවා. නේ? එතකොට අපි බැංකුවට දාපු සල්ලි ගන්නවා කියන්නේ ණයක් ගන්නව නෙමෙයි. අපේ බැංකු ශේෂයෙන් ගන්නවා. අපි ණයක් ගන්නව නම් පේන වෙති නෙමෙයි. එතකොට බැංකු කියලා නෙමෙයි බැංකු ණය කියලා දෙනවා. හරි? ඒකත් තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ. මෙතන කෙලින්ම ණයක් අපි අරගෙන තියෙන්නේ. right. බලන්න මේක. බැංකු ගිණුම හර වෙලා මුදල් ගිණුම බැර වෙලා. ඒ කියන්නේ මුදල් අඩු වෙලානේ. එතකොට ලාට්වියෙන් 2000 එළියට ගිහිල්ලා. එතකොට සල්ලි ටික කොහෙටද ගියේ? නේ? බැංකුවට තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ දෙකම වත්කම්නේ. වත්කමක් බැර වෙනවා කියන්නේ අඩු වෙනවා. වත්කමක් හර වෙනවා කියන්නේ වැඩි වෙනවා. ලාට්වියේ මුදල් අඩු වෙලා බැංකුවේ මුදල් වැඩි වෙලා. එහෙනම් ලාට්වියේ මුදල් අඩු වෙලා බැංකුවේ මුදල් වැඩි වෙලා නම් අපි බැංකුවට සල්ලි දාලා නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් ගනුදෙනුව මෙතන බැංකුවේ මුදල් තැන්පත් කළා කියලා. ලාට්වියෙන් සල්ලි අරගෙන බැංකුවට දාලා ලාට්වියෙන් අරන් බැංකුවට දාපුවම ලාට්වියේ සල්ලි අඩු වෙනවා බැංකුවේ සල්ලි වැඩි වෙනවා.
බැංකුවේ මුදල් තැන්පත් කළා. මම හිතනවා ලියලා ඇති කියලා පහට ගනුදෙනුව මොකක්ද කියලා. බැංකුවේ මුදල් තැන්පත් කළා 2000යි. බැංකුවේ මුදල් තැන්පත් කළා 2000යි. බැංකුවේ මුදල් තැන්පත් කළා 2000යි. නේද? එහෙනම් මේක පැහැදිලිනේ 13. දැන් එහෙමම ලියන්න පුළුවන්. දැන් උනත් උත්තරේ මුදල් ගිණුම හර වෙලා බැංකු ගිණුම බැර වෙලා. මුදල් ගිණුම හර වෙලා කියන්නේ මුදල් වැඩි වෙලා, බැංකු ගිණුම බැර වෙලා කියන්නේ බැංකුවේ සල්ලි අඩු වෙලා. එහෙනම් අපේ සල්ලි නැති නිසා දැන් අර දාපු සල්ලි වලින් ටිකක් මෙතනදී දැම්මනේ බැංකුවට. බැංකුවේ සල්ලි ටිකක් අරගෙන ණයට නෙමෙයි අපි දාපු සල්ලි මෙතනදීනේ තමයි අරගෙන තියන්නේ. එතකොට ඕන්නම් ලියන්න පුළුවන් බැංකුවෙන් මුදල් ගත්තා කියලා. හැබැයි මම නම් එච්චර මේකට කැමති නැහැ. බැංකුවෙන් මුදල් ගන්නෙ කොහොමද ළමයි? අපි මේ ජංගම ගිණුමේ තියෙන සල්ලි ගන්නෙ කොහොමද? කටෙන් ඉල්ලලා ගන්න පුළුවන්ද? කොහොමද අපි බැංකුවේ සල්ලි ගන්නෙ ඔය 4000? ජංගම ගිණුමේ තියෙන සල්ලි ගන්නෙ කොහොමද? ජංගම ගිණුමක් විවෘත කරපුවම අපිට හම්බ වෙන්නේ මොකද්ද බැංකුවේ? තාම උගන්වලා නැහැ ළමයි. 11 වසරේදී තමයි ඔක කියලා දෙන්න තියෙන්නේ. මං සමහර විට කියලා ඇති. කරන්ට් account එක කොමන් කරන්න. අපි බැංකුවේ ජංගම ගිණුමක් විවෘත කරපුවාම ළමයි අපිට හම්බ වෙන්නේ චෙක් පොතක්. එතකොට ඒ චෙක් පොතේ චෙක් පතක් ලියන්නේ නැතුව ජංගම ගිණුමේ බැංකුවේ තියෙන සල්ලි ගන්න බෑ. එතකොට චෙක් එකක් යවලා තමයි අපි බැංකුවේ සල්ලි ගන්නෙ. අපි චෙක් පොතෙන් චෙක් එකක් කඩලා බැංකුවට යවලා අපි බැංකුවෙන් සල්ලි ටිකක් ගන්නවා. අපි ඒකට කියන්නේ චෙක් පතක් නිකුත් කර බැංකුවෙන් මුදල් ගත්තා කියලා. බැංකුවෙන් මුදල් ගත්තා කියලා ලිව්වත් හරි. නමුත් වඩා නිවැරදි බැංකුවෙන් සල්ලි ගන්න නම් අපි චෙක් පොතෙන් චෙක් එකක් කඩලා බැංකුවට ඉෂුව කරන්න යවන්න ඕනේ. අපි ඒකට කියනවා චෙක් පතක් නිකුත් කරලා. ඒ කියන්නේ චෙක් පතක් බැංකුවට යවලා බැංකුවෙන් සල්ලි ගත්තා. ඒ කියන්නේ චෙක් පතක් නිකුත් කර මුදල් ගත්තා. නැත්නම් අපි කියනවා චෙක් පතක් මුදල් කරගත්තා. නැත්නම් චෙක් පතක් මාරු කරගත්තා. පස්සේ ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය අදහස ලියමුකෝ. චෙක් පතක් නිකුත් කර බැංකුවෙන් මුදල් ගත්තා. චෙක් පතක් නිකුත් කර බැංකුවෙන් මුදල් ගත්තා. ඒතර බැංකුවෙන් ගත්තොත් බැංකුවේ සල්ලි අඩු වෙනවා, ලාච්චියේ සල්ලි වැඩි වෙනවා. උත්තරේ චෙක් පතක් නිකුත් කර බැංකුවෙන් මුදල් ගත්තා. බැංකු ගිණුම බැර වෙන්නේ බොහෝ විට චෙක් පතක් නිකුත් කරපුවාම. චෙක් පතක් නිකුත් කර බැංකුවෙන් මුදල් ගත්තා. මම හිතනවා පැහැදිලි වෙන්නේ ඇති කියලා. චෙක් පතක් නිකුත් කර බැංකුවෙන් මුදල් ගත්තා. හොඳයි. 4000යි. අපි එනවා 6 වෙනි එකට. ඒක විශේෂ ගනුදෙනුවක්. ඔයගලන්ට පේනවා ඇති. නේ? මෙතනක් තියෙන්නේ බැංකු ගිණුම හර වෙලා, මෙතනක් තියෙන්නේ බැංකු ගිණුම හර වෙලා. බැංකු කියන්නේ වත්කමක්නේ. වත්කමක් හර වෙලා කියන්නේ බැංකුවේ සල්ලි වැඩි වෙලා. ඒ කියන්නේ බැංකුවේ සල්ලි වැඩි වෙලා කියලා කියන්නේ බැංකුවට සල්ලි ඇවිල්ලානේ. එතකොට මෙතන බැංකුවට සල්ලි ආවේ ලාච්චුවෙන්. අපි දැම්මේ. ලාච්චුවෙන් අරගෙන බැංකුවට දැම්මා. එතකොට මෙතන කොහොමද බැංකුවට සල්ලි ආවේ ළමයි? කොහොමද බැංකුවේ සල්ලි වැඩි වුනේ? මෙතන දිනවනේ කොහොමද කියලා. කොහොමද බැංකුවේ සල්ලි වැඩි වුනේ මේ 6 වෙනි එකේ? ඔයගොල්ලෝ දන්නවනේ ණයගැතිය කියන්නේ කවුද කියලා. අපි කාට හරි ණයට දුන්නොත් නේ ණයගැතියෙක් වෙන්නේ. එතකොට ව්‍යාපාරය ණයගැතියට රුපියල් කාට හරි රුපියල් 1000ක් දෙනවා. එතකොට ණයගැතියෙක් ඉන්නේ ණයගැතිය වැඩි වෙනවා. එතකොට ඔය ණයගැතියට පුළුවන් ව්‍යාපාරයට ඇවිල්ලා රුපියල් 10 දෙන්න. අපි එතකොට කියනවා ගනුදෙනුව ණයගැතියාගෙන් මුදල් ලැබුණා කියලා. ඔයගොල්ලෝ හිතන්නේ ණයගැතිය ව්‍යාපාරයට සල්ලි දෙන එකද ලේසි නැත්නම් ණයගැතිය කෙලින්ම අපේ බැංකුවේ ජංගම ගිණුමකට සල්ලි දාන එකද හොඳ? ඒ කියන්නේ අපේ බැංකුවට කෙලින්ම ණයගැතිය සල්ලි දැම්මොත් හොඳයි කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? ව්‍යාපාරයට සල්ලි දෙන එකද හොඳ ණයගැතිය කෙලින්ම අපේ account එකට දාන එකද හොඳ? account එකට දාන එක ලේසි ළමයි. දැන් හරියට සමහර අය මගේ ෆීස් එක account එකට දානවා වගේ. ඒක ලේසි. කිසි කරදරයක් නැහැ. නේ? එතකොට ව්‍යාපාරය කොහොමද කරන්නේ? එකතු වෙන සල්ලි ගිහලා බැංකුවට දාන එකනේ. අවශ්‍ය වෙලාවට ගන්නවා. එතකොට ණයගැතියට ව්‍යාපාරයට සල්ලි දෙන්නත් පුළුවන්, කෙලින්ම අපේ බැංකුවට දාන්නත් පුළුවන්. මේ දෙකම වත්කම්නේ. වත්කමක් හර වෙනවා කියන්නේ වැඩි වෙනවා, වත්කමක් බැර වෙනවා කියන්නේ අඩු වෙනවා. ණයගැතිය කඩු වෙන්නේ සල්ලි දුන්නමනේ. ණයගැති භාවය අඩු වෙන්නේ යාගේ. එතකොට ණයගැතිය මොකද කරලා තියෙන්නේ?
එයාගේ ණය මුදල් ටික කෙලින්ම අපේ බැංකුවේ ගිණුමට දාලා ව්‍යාපාරයට සල්ලි ටික දීලා නැහැ. ව්‍යාපාරයට සල්ලි දුන්නා නම් මෙතන මුදල් කියලා එන්නේ. ණයගැතියාගෙන් ව්‍යාපාරට මුදල් ලැබුණා නම් මුදල් ගිණුම හර ණයගැති ගිණුම දරනම් ණයගැතියාගෙන් ව්‍යාපාරට මුදල් ලැබිලා තියෙන්නේ. නේ? එතකොට මේ මෙතන වෙලා තියෙන ණයගැතියා සිය ණය මුදල ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කළා. එහෙමනේ ගනුදෙනුව. ණයගැතියා සිය ණය මුදල කෙලින්ම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කළා. ඒක තමයි උත්තරේ. හැබැයි දැන් ඕක කාට හරි ලියන්න පුළුවන් උත්තරේට. ණයගැතියා සිය ණය මුදල කෙලින්ම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කළා. හරිනේ දෙයියනේ. ඒකනේ ගනුදෙනුව. හැබැයි ළමයි ඕකට අපි කෙටි වචනයක් පාවිච්චි කරනවා. ණයගැතියේ කියන්නේ අපිට හම්බ වෙන්න ඕන සල්ලි කවුරු හරි කෙනෙක් කෙලින්ම අපේ account එකට දැම්මොත්. දැන් හරියට කීප දෙනෙක් මගේ account එකට සල්ලි දානවා මේ වෙනකොට. ඉතින් ඒ සල්ලි දාන්නේ මට ණය නිසානේ ඒගොල්ලෝ. මගේ ණයගැතිය මේ ඕගොල්ලෝ එතකොට. එතකොට ඒකට අපිට කෙටි වචනයක් පාවිච්චි කරන්න පුළුවන් ණයගැති ප්‍රේෂණ කියලා ළමයි. අපි ඒකට කෙටි උත්තරයක් දෙනවා නම් ණයගැති ප්‍රේෂණ. අපි මෙහෙම කරමු. අපි ඉස්සෙල්ලා දිග උත්තරේ ලියාගමු. දිග උත්තරේ විභාගෙට ලියන්න ඕනේ නැහැ. ණයගැති ප්‍රේෂණ කියලා ලිව්වම ඇති. අපි මෙහෙම කරමු. අපි දිග උත්තරේ ලියමු ඉස්සෙල්ලා. මෙතන ඉඳ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කමක් නැහැ. කොහොම හරි ලියා ගන්න දිග උත්තරේ ණයගැතියා විසින් තම ණය මුදල ණයගැතියා විසින් තම ණය මුදල කෙලින්ම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කළා. ණයගැතියා සිය ණය මුදල කෙලින්ම ව්‍යාපාරයේ නැත්නම් ඍජුවම ගොඩක් හොඳයි ඍජුවම කියලා ලිව්වා නම් ණයගැතියා සිය ණය මුදල ඍජුවම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කළා. 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 වරහන් ඇතුලේ දාගන්න කෙටි උත්තරේ ණයගැති ප්‍රේෂණ. කෙටි උත්තරේ කියන එක වැරදි. ඉතින් කෙටියෙන් ලියන්නේ. ඔරිජිනල් උත්තරේ හරිම උත්තරේ තමයි ණයගැති ප්‍රේෂණ. වරහන් ඇතුලේ ලියා ගන්න ණයගැති ප්‍රේෂණ. විභාගෙට මෙහෙම දුන්නොත් ලියන්නේ ණයගැති ප්‍රේෂණ කියලා. අර හැල්ල එහෙම ලියන්න යන්නේ නැහැ. ණයගැති ප්‍රේෂණ. එතකොට ඇයි මම ණයගැති මේ හැල්ල දුන්නේ කියලා කාට හරි හිතෙන්නේ නැද්ද? ඇයි දෙයියනේ එහෙනම් මේ මිනිස්සයා මේක ලියන්න දුන්නේ අපිට? ඔරිජිනල් වචනේ ණයගැති ප්‍රේෂණ නම් විභාගෙට ලියන්න ඕනේ ණයගැති ප්‍රේෂණ නම්. ඇයි මේ මිනිස්සයා අපිට මේ දිගේක මෙතන ලියන්නත් බැයි ලියුවේ? මොකද්ද හේතුව? සමහර ළමයි අපෙන් ඇවිල්ලා අහනවා සර් ණයගැති ප්‍රේෂණ කියන්නේ මොනවද කියලා. දැන් ඕගොල්ලන්ට විභාගයට ඇහුවොත් ණයගැති ප්‍රේෂණ යන්න කෙටියෙන් පහදන්න කියලා දැන් ඔන්න උත්තරේ දන්නවා. දැන් මම ආයි ණයගැති ප්‍රේෂණ කියන්නේ මොනවද කියලා ඔයගලන්ට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. විභාගයට ඇහුවොත් ණයගැති ප්‍රේෂණ කියන්නේ මොනවද කියලා කෙටියෙන් පහදන්න කිව්වොත් ඔයගලන්ට උත්තරේ ලියන්න පුළුවන් ණයගැතියා සිය ණය මුදල ඍජුවම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කිරීම ණයගැති ප්‍රේෂණ ලෙස හැඳින්වේ. අන්න ඒ උදව්වටයි මම ඕක ලිව්වේ. නැත්නම් මම කෙලින්ම ඔතන ඔච්චර කාලේ නාස්ති කරන්නේ නැහැ. කෙලින්ම ලියලා දානවා ණයගැති ප්‍රේෂණ කියලා. ඒ නිසා ණයගැති ප්‍රේෂණත් ඔන්න නිර්වචනය කරලම තියෙනවා. එතකොට ඔය උත්තර දෙකෙන් ඕනම එකක් විභාගෙට ලියන්න පුළුවන්. මම කියන්නේ ණයගැති ප්‍රේෂණ කියලා ලියන්න. කාලේ නාස්ති කරන්නයි ඔච්චර දිගට ලියන්නයි ඕනේ නැහැ. right. හත ලේසියිනේ. ප්‍රාග්ධනයේ දැක්කේ හැටියෙම ප්‍රාග්ධනයේ යොදලානේ. එහෙනම් මොනවාද අයිතිකාරය දීලා තියෙන්නේ? යන්ත්‍රයක්. එතකොට යන්ත්‍රයක් ප්‍රාග්ධනයේ ලෙස යෙදුවා. නැත්නම් ප්‍රාග්ධනයේ ලෙස යන්ත්‍රය